නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. මේ උතුම් ධර්මය අපට දායාද කළ ධර්ම සංගායනාවන්ට මුල් වූ ඒ උතුම් වූ නික්ලේශී වූ මහා කශ්‍යප මහරහතන් වහන්සේ ඇතුළු සියලුම මහරහත් මුනිවරුන්ට අපගේ නමස්කාරය වේවා. ඒ වගේම අපගේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අපට දායාද කළ ලංකාද්වීපයට ධර්මය රැගෙන වැඩි ජාතිය ගුරුදේවයන් වහන්සේට මිහිඳු මහරහතන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. මට මේ ධර්මය මේ කල කියලා දෙන්න මගේ ගුරු දෙවිඳුන්ට නමස්කාර වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි සදහැවත් පින්වත්නි, අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මය නිතර ඉගෙන ගනිමින් යහපත් ගුණවන්ත අය බවට පත් වෙන්නට බොහෝ වෙහෙස මහන්සි වෙනවා. ඔබ නිතර ධර්මය අහලා වැරදි හදාගෙන සත්පුරුෂයන් වෙන්න කල්පනා කරනවා. එතකොට ඒ සත්පුරුෂ දරුවෝ තුල සත්පුරුෂ මිනිස්සු තුල තියෙන එක දෙයක් තමයි එයාට මේ කළ උපකාර සිහි වෙනවා. ඉතින් අද දවසේ මේ ධර්ම දේශනාවට දායකත්වයේ දරන ඒ පින්වත් පිරිස, විශේෂයෙන් මේ සම්පසාදිනී ධර්ම දේශනා මාලාවේ අත ඒ ධර්ම දේශනාවට දායකත්වයේ දරන්නේ කළුබෝවිල පීරිස් මාවතේ පදිංචි පින්වත් ශයාමා ගුණසේකර සහ අතුරුගිරිය තොරකොට පදිංචි මාලිකා ගුණසේකර යන සහෝදරියන් දෙන්නා, ඒ වගේම අයරින් සහ කුසුම් යන දියණියන්, රොබර්ට්, ස්ටැන්ලි, කියුඩර් කියන පුතාලා මුණුබිරු මිනිබිරියන් විසින් විශේෂයෙන් ඒ පින්වත් පිරිස ඉල්ලීමක් කරලා තිබ්බා. ජනවාරි 31 වන දින 2021 ජනවාරි 31 වන දින මිය පරලොව ගිය ඩෙස්ලින් ඉදිරිවීර මෑණියන්ට පින් අනුමෝදන් කරන්න කියලා මියගිය අම්මා වෙනුවෙන් තමයි මේ ධර්ම දේශනේ පවත්වන්න පින් අනුමෝදන් කරන්න කන්තලේ පදිංචිව හිටපු. ඉතින් ඒ අම්මගේ ගුණ ටිකක් කියලා දෙන්න කියලා. ඉතින් අපි කල්පනා කළා අද දවසේදී මව්වරුන්ගේ ගුණ කියලා දෙන වගේම මව්වරුන්ගේ ගුණ අඳුරන්නේ නැතුව යහපත කියලා දෙන සත්පුරුෂයන්ගේ ගුණ අඳුරන්නේ නැතුව ඒවට එරෙහි වුණොත් විඳින්න වෙන විපාක, ඒ වගේම මව් ගුණ දැනගෙන කෙලෙහි ගුණ දන්න අය හැටියට සත්පුරුෂ ඇසුරේ ඉඳි හිටියොත් එයාට ලැබෙන සැප ටිකක් කියලා දෙන්න කල්පනා කළේ. ඉතින් මේ පින්වත් දරුවෝ ටික අද බලාපොරොත්තු වෙන්නේ ඒ අම්මට පින්පෙත් අනුමෝදන් කරන්නට, අනිත් අයටත් මේ මව් ගුණ ගැන කියලා දීලා. ගොඩක් වෙලාවට දරුවෙකුට අම්මගේ ගුණ සිහි වෙන්නේ අම්මා නැති වුණා. මේ දරුවන්ට රන් එහෙම නෙවෙයි මං හිතන්නේ.
හැබැයි සමහරක් දරුවන්ට මේ ජීවිතේම අම්මලා ඉන්නකොට කරන අවවාද සමහරට ගණන් ගන්නෑ. ඒ හින්දා ගොඩාක් අම්මගේ හිත රිද්දනවා වගේම අම්මලාට ගොඩාක් දුක් දීලා ගොඩාක් පව් රැස් කරගන්නවා. එතකොට සමහරක් වෙලාවට අම්මා කියන ඕවදනට කීකරු නොවීම නිසා එයා මේ ජීවිතේ සමහරට හිරේ ඉන්නවා. මේ ජීවිතේ සමහරක් වෙලාවට ගොඩාක් පාපී කෙනෙක් බවට පත් වෙලා ඉන්නවා. ඒ අම්මගේ ඕවදනට නැඹුරු නොවිච්ච නිසා. අම්මා කෙනෙක් කියලා කියන්නේ අපි නොදන්නා කාලෙකදී අපට බොහෝ සෙයින්ම උපකාර කරපු කෙනා. සාමාන්‍යයෙන් අම්මා කෙනෙක් මව් කුසට දරුවෙක් ආවට පස්සේ ඒ මව් කුසට දරුවා ආවා කියන වෙලේ ඉඳලා ඒ පින්වන්ත රත්තරන් අම්මා මේ ඒ දරුවව බිහි කරන්න ලොකු වෙහෙසක් ගන්නවා. අම්මා කොච්චර කැමති වුණත් කැමති ඒ අයිස්ක්‍රීම් කන්නට විවිධ දේවල් කන්නට දරුවට අහිතක් වෙයි කියලා කන්නේ නැහැ. දුර ගමන් යන්න යාළුවෝ ඥාතීන් ලෑස්ති වෙනවා. අම්මා යන්නේ අපිව ආරක්ෂා කරන්න. හිතන්න ඔබ මව් කුසේ ඉන්නවා කියලා දැන්. එතකොට මව් කුසේ දරුවා ඉන්නකොට සමහරක් වෙලාවට අම්මට හරියට නිින්දක් නැහැ. විවිධ කායික පීඩා විඳිනවා. ඊට පස්සේ දරුවව අපිව බිහි කරන්න ගිහිල්ලා අම්මා ලොකු දුකක් විඳිනවා. මේ ලෝකේ සමහරක් වෙලාවට දරුවෝ දෙන්න තුන් දෙනා ඉන්නකොට සමහරක් අය කියනවා වැඩි නම් ඔයාව නැති කරන්න කියලා. හැබැයි රත්තරන් අම්මලා ගබ්සා කරන්නේ මේ ලෝකෙට නෑ කොහොම හරි මං දරුවා බිහි කරලා හදනවා කියලා වීරියෙන් තමයි එහෙම කරන්නේ. ඒ වගේම තමයි දරුවා ලැබුණු දවස් ඉඳලා අපේ අම්මලා අපි ඉපදුණු දවස් ඉඳලා අපේ නිින්ද ගැන හිතලා තියන්නේ අම්මලාගේ නිින්ද ගැන නොසිතා. අම්මලා බඩගින්න ඉඳලා සමහරක් වෙලාවට අපේ කුසගින්න නිවලා තියෙනවා. ඒ නොදන්න අතීතයක් අපි සිහි නොකරන අතීතයක් තියෙනවා. ඒවා සිහි නොකරන නිසාම ඒවා හරියට දන්නේ නැති හින්දාම දැනගත්තත් ඒවා සිහි කරන්නේ නැති හින්දාම අපි අම්මට එරෙහි වෙනවා. අම්මට හරියට දුක් දෙනවා. අම්මලාගේ හිත රිදවන දරුවෝමයි වැඩි. අම්මලාට උදව් කරන්නේ නැති දරුවෝමයි වැඩි. අම්මලා මොනවද දන්නේ කියලා අම්මලාට පයින් ගහන, අම්මලාව බැහැර කරන, අම්මලා දිහා බලන්නේ නැති දරුවෝමයි වැඩි. සමාජ ස්තරයක් නැතුව ගොඩාක් සල්ලි තියන අය, හොඳට ඉගෙන ගත්තයි කියන අය, ප්‍රසිද්ධ අය, එහෙම ભેදයක් නැතුව, දුප්පත් පොහොසත් ભેදයක් නැතුව ඒ ಗುಣ දන්නේ නැති හින්දා මෙලොවට තමන් බිහි කරපු අම්මට සලකන්නේ. සමහරක් අය ඉන්න අම්මා මැරෙන්නේ කොයි වෙලාවෙද කියලා බලාගෙන ඉන්නවා. නෝනත් එක්ක සතුටින් ඉන්න. ලෝකේ බණී කියලා බයට සමහරක් අය ලැජ්ජාවට අම්මට කොහෙන් හරි කාමරයක් හදලා කැම ටිකක් දෙනවා. සමාජයෙන් ගැරහුම් ලබන්නට බයි. මේ ලෝකේ සත්පුරුෂයන් විසින් පින්වත්නි තුන් කල්හිම අතීතයේත් වර්තමානයේත් අනාගතයේත් ප්‍රශංසා කරන කරුණු තුනක් තියෙනවා. ඒක භාග්‍යවතුන් වහන්සේ වදාලා කොහොමද පැවිද්ද කියන එක හැමදාම ප්‍රශංසාවට ලක් වෙනවා. ඒ වගේම දානය කියන එක සත්පුරුෂයන් විසින් හැමදාම ප්‍රශංසා කරනවා. ඒ වගේම දෙමව්පියන්ට තමන් මේ ලෝකෙට බිහි කරපු දෙමව්පියන්ට සලකනවා කියන එක හැම කාලෙම ප්‍රශංසාවටපත් වෙනවා. එහෙනම් සත්පුරුෂයන් විසින් හැම කාලෙම කරා කරන තමන්ගේ අම්මට සලකන්නේ නැත්තම් ඇයි අම්මගේ ಗುಣ එච්චරට තියෙනවා. එහෙම ගුණවන්ත කෙනෙකුට සලකන්නේ නැත්තම් මේ ලෝකේ හොඳ අය එයාට ගරහ කරනවා. පරලොවත් එයාට දුක් විඳින්න වෙනවා. අම්මා කෙනෙක් කියලා කියන්නේ හරිම පුදුම කෙනෙක්. දැන් චූල ධම්මපාල ජාතකයේ තියෙනවා. චූල ධම්මපාල ජාතකයේ බෝසතාණන් වහන්සේට මාස 7යි චූල ධම්මපාල. ඉතින් මේ දේවදත්ත කරපු මේ පලිගැනීම් විස්තර වෙන්නේ භාග්‍යවතුන් වහන්සේ වදාලා මහණෙනි මේ දේවදත්ත මගේ මේ සසරෙද්දී මට මේ වින්නහි කරේ, මේ ඊර්ෂ්‍යා කරේ, වෛර කරේ, මට දුක් දුන්නේ මේ ජීවිතේ විතරක් නෙවෙයි කෙනෙහිලිකම් කරේ.
මේ අවුරුදු 7 පොඩි දරුවා වෙලා ඉද්දි මට දුක් දුන්නයි කියනවා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ වදාලා මේ ඒ කාලේ දෙව්දත් රජ කෙනා රජෙක් වෙලා හිටියේ අගමේසිගේ කුසේ ඉපදුනා අපේ බෝසතාණන් වහන්සේ. එතකොට මාස 7යි. එක දවසක් මේ අම්මා අගමේසියට ආදරයෙන් අපේ බෝසතාණන් වහන්සේ නැහැව්වා. සුවඳ විලවුන් තෙවරුවා. මේ හරිය ආදරෙන් මේ නලව හිටියා. මව් සෙනෙහස අපේ බෝසතාණන් වහන්සේට හොඳට ලැබුණා. එහෙම ලැබීමින් ඉන්නකොට රජතුමා රාජ්‍ය සේවය ඉවර කරලා ආවා. රාජ්‍ය සේවය ඉවර කරලා ආවා. ආවට පස්සේ අර අගමේසිකාව අපේ බෝසතාණන් වහන්සේගේ මෑණියන් අර දරු සෙනෙහස උතුරලා තිබ්බ හින්දා දරුවට ආදරේ වැඩිකමට හින්දා නාවලා සුවඳ දැම්මම සුවඳයි නේ. ඉතින් දරුවා වඩාගෙන හිටියා. අර රජතුමා එනකොට නැගිටින්නේ නැහැ. එතකොට මේ පාපී දෙව්දත්ගේ අතීත කතාවනේ. මේ පාපී රජාට හිතුණා මේ ගෑනිට දරුවා මාස 7ෙදි මාව අමතක වුණා. මේ දරුවා ලොකු වුණොත් කොහොම තියෙයිද? මේ දරුවා ලොකු වුණොත් කොහොම තියෙයිද කියලා හිතලා ආයෙමත් මේ දරුවා මරලා දාන්න ඕනේ. ලොකු වුණොත් මට ඉන්න වෙන්නේ නැහැ. දැන් මෙහෙමනම් කියලා මොකද කළේ? බෝසතාණන් කෙරෙහි වෛර බැන්දා. ඊර්ෂ්‍යා කළා. ඒ බෝසතාණන් වහන්සේට මව් සෙනෙහස ලැබෙද්දී ඒ මව් සෙනෙහසට මේ පාපී දෙව්දත් එදා ඊර්ෂ්‍යා කළා. ජීවිතෙන් වන්දි ගෙව්වා අපේ බෝසතාණන් වහන්සේ. ඊට පස්සේ ඒ අම්මගේ තියෙන ආදරය කොච්චරද කියන්නේ කියනවා වදකයාට රජතුමා මේ පාපී රජු කියනවා මොකද්ද? එම්බා වදකින්නේ අන්න අපේ චූල ධම්මපාලයන් අරන් එන්න. තියලා දැන් අත් දෙක කපන්න කිව්වා. මේව මාස 7යි. ඊට පස්සේ කිව්වා කකුල් දෙක කපන්න. බෙල්ලත් වෙන් කරන්න. ඒ හැම මොහොතකදීම මේ පින්වන්ත අම්මා දරුවට කොච්චර ආදරේද කියන්නේ. අනේ රජතුමනි වරද මගෙන් මේ අහිංසක දරුවා මොනා කරන්නද? කපනවා නම් දෑත් මාගේ කපා වෙන් කරන්න. දෑත් වෙන් කරාට පස්සේ පා දෙක වෙන් කරන්නේ නැද්ද? අනේ වරද මගේ පා වෙන් කරන්න කිව්වා. අනේ රජතුමනි මේ දරුවගේ හිස සිඳින්න එපා. මගේ හිස සිඳලා දාන්න. මගේනේ වරද කිව්වා. නෑ තව තියෙනවා කියලා. කඩුවේ තුඩේ මේ ඉතුරු කඳ කරකිව්වා. ධම්මපාල නම් අපේ බෝසතාණන් වහන්සේ දා කලුරිය කළා. ඒක දරා ගන්නට බැරුව ඒ මව් සෙනෙහස කොච්චරද කියන්නේ. හදවත පැලී එදා බෝසත් මෑණියන් ඒ ජීවිතයේදී කලුරිය කළා. මහ පොළොවට මේ මව් ගුණ දරාගෙන ඉන්න බැරි වුණා. මේ බෝධිසත්වයන්ට කරපු පාපය දරාගෙන ඉන්න බැරි වුණා. මහ පොළොව දෙබෑ වෙලා ඒ පාපී රජු එදා දෙව්දත් නිරයට ඇදගෙන ගියා. භාගතුන් වහන්සේ වදාලා එදා චූල ධම්මපාල වෙලා හිටියේ මට මගේ දුකේදී මම දුකටපත් වෙද්දි මගේ අත්පා කපද්දී දුකටපත් වෙලා දරා ගන්නට බැරුව හදවත පැලී මෙරුණි. ප්‍රජාපති ගෞතමිය එදා මගේ අම්මා වෙලා හිටියේ කියලා කිව්වා. මව් සෙනෙහස කියන්නේ එහෙම දෙයක්. දරුවෙකුට දුකක් වෙද්දි දරුවෙකුට කරදරයක් වෙද්දි බලාගෙන ඉන්න බැරි ලෝකේ එකම කෙනා තමයි අම්මා කියන්නේ. දරුවෙකුට දුකක් දෙන්න කැමති නැහැ. අම්මා කෙනෙක් ගාව තියෙනවා මොකද්ද? මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව කියන බ්‍රහ්ම විහරණයන්. ඒකයි අම්මට තාත්තට කියන්නේ බ්‍රහ්ම රාජවරු කියන මුල්ම. අපේ යහපත කැමති මුල්ම දෙවිවරු. අපට මුල්ම ලෝකයේ දකින්න මුලින්ම අකුරු කියලා දෙන ගුරුවරු, පූර්වාචාර්යවරු. හින්දා අම්මා කියන්නේ පූර්වාචාර්යවරයෙක්.
අපේ මුල් ජීවිතේම දෙවි කෙනා බ්‍රහ්මයා. අම්මලා හැම වෙලේම කැමති දරුවෙකුගේ යහපත සැපය. ඒක මේ පින්වත් පිරිස මතක් කරගන්න. අපේ අම්මලා කැමති අපි සුවපත් භාවයෙන් ඉන්නවට. මෛත්‍රිය තියෙනවා. දවසෙන් දවස දරුවා දියුණු වෙනවට කැමති. ඉගෙන ගන්නවට, භවභෝග සම්පත්තියෙන් ලබනවට කැමති. සල්ලි තිබ්බත් එයා සත්පුරුෂයෙක් වෙනවට කැමති. මුදිතාව. ඒ වගේම කායිකවත් මානසිකවත් වෙහෙසෙනවට කැමති නෑ ගොඩක්. දුක් විඳිනවට කැමති නෑ. දුකෙන් ඉන්නවට කැමති නෑ. කරුණාව. කොච්චර මොන වැරද්ද කළත් අනේ පුතානේ වයසේ හැටිනේ කොළු කාලෙනේ කියලා අපිත් ඔහොමනේ කියලා උපේක්ෂාවටපත් වෙනවා. වරදට සමාව දෙනවා. මේ ලෝකේ මොන වරද කරත් අවසානයේදී ඒ සියලු වැරදි වලට සමාව දීලා ගෙට ගන්න එකම කෙනා තමයි අම්මා තාත්තා කියන්නේ. එහෙම මේ ලෝකේ සත්පුරුෂ දෙමව්පියන්ට ගරහා කළොත් නිරේ තමයි යන්න වෙන්නේ. ඒ අම්මා තාත්තට ගෙරෙව්වොත් කෙනෙහිලිකම් කරොත් නිරේ තමයි යන්න වෙන්නේ. එහෙම දෙයක් වුණා මිත්ත වින්දකට. ඔබ අහලා ඇතිනේ මිත්ත වින්දකට. බුදුරජාණන් වහන්සේගේ කාලේ එක තරුණයෙක් පැවිදි වුණා. පැවිදි වුණාට පස්සේ මෙයා කියන එක කිසිම විදියකට අහන්නේ නැහැ. ඉතින් ස්වාමීන් වහන්සේලා මෙයා එක්කන් ගියා. මෙයා හරි අකීකරු තරුණයෙක් ඉන්නවා කිව්වා. භාගතුන් වහන්සේ එන්න කිව්වා. හැබැයි ඔබ භික්ෂුව මේ ආචාර්යයන් වහන්සේලාට උපාධ්‍යයන් වහන්සේලාට මේ වැඩිහිටි ස්වාමීන් වහන්සේලාට ගරු කරන්නේ හරිම දුර්වච කෙනෙක් කියලා කියන්නේ. එහෙමයි මගේ අතින් ඒ වර්ධනකෝ. භික්ෂුව පෙර ජීවිතේදීත් ඔය දෝෂෙම යුත් වුණා කියනවා. තමන්ට හිතයිසි තමන්ගේ යහපත කැමති අම්මට ගරහලා අම්මගේ අවවාදයට පිටුපාලා ගිහිල්ලා අන්තිමේදී දුක් දරා ගන්න බැරුව මේ අන්තිමේදී මහා දුක් විඳලා උස්සද කියන නිරේට ආවා කියන ඔබ කියලා විස්තරයක් කරනවා. හරිම පුදුමයි මේ විස්තරේ. භාගතුන් හසදාලා කාශ්‍යප කියන බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළලා ඉන්න කාලේ 80 කෝටියක් ධනෙ තියෙන සිටු පවුලක් හිටියා. ඉතින් මේ සිටු පවුලේ මේ සිටු තාත්තටත් අම්මටත් පුතෙක් හිටියා. එයාගේ නම මිත්ත වින්දක. මේ අම්මයි තාත්තයි දෙන්නම සතර අපායේ නිදහස්ලා හිටියේ. සිටු තුමත් සිටු දේවියත්. සිටුතුමා ටික කාලෙකින් කලුරිය කළා. දෙවියන් අතර ඉපදුණා. අම්මා සෝතාපන්න වෙලා හිටියේ. ඉතින් අම්මා තමයි අවසාන කාලේ සිටු මැදුරේ කටයුතු බලාගෙන ඔක්කොම කරන් හිටියේ. දැන් මිත්ත වින්දක පුතයි අම්මයි තමයි ඉන්නේ. ඉතින් මේ මිත්ත වින්දක හරීම දුෂ්ටයි. කියන එක අහන්නෙම නැහැ. හරීම පව් වැඩමයි කරන්න හිතෙන්නේ. පින් සිතුවිල්ලක් එන්නේ නැහැ. බලන්න ඉතින් මේ සෝතාපන්න වෙන අම්මා තාත්තා කෙනෙකුයි ගෙදර ඉද්දි දරුවෝ හැම වෙනවා ඉතින්. දැන් ඔබටත් හිතෙන්න පුළුවන් දැන් අපේ දරුවෝ මේ අපි මෙච්චර හොච්චර හොඳට හිටියත් දරුවෝ බලන්නකෝ වෙලා තින් මේ එහෙම වෙන්න දෙයක් නැහැ. බලන්න උපේක්ෂාවටපත් වෙන්න තියෙන්නේ. මොකක්ද? මේ සෝතාපන්න වෙලා අම්මයි තාත්තයි දරුවෝ අකීකරුයි. ඊට පස්සේ දැන් අම්මා කැමති මේ දරුවා ගිහිල්ලා පොයට සිල් ගන්නවට. එහෙම නැහැ. එහෙම නැහැ. මෙයා කියන බෑ බෑ මට යන්න බෑ. ඕවා කළා මට වැඩක් නැහැ. දානේ දෙන්න මට බෑ. සිල් රකින්න බෑ. මොන සිල් ධම්මා මට ඔය කියන්න දෙන්න එපා. බණහන්ට කියනවා. මට බණහන්න බෑ කියනවා. මේ මට පාඩු ඉන්න දෙන්න අම්මා කියලා මෙයා දැන් හරියට එකට එක කියනවා. ඔය ඊකාර වැඩක් නැහැ. මට උපදෙස් දෙන්නත් එන්න එපා. මේ මට යන්න ඕනි තැන මම යන්න ඕනි තැන මම දන්නවා. මං රැකියාව කරන් මං මේ බිස්නස් ටික කරන් පාඩු ඉන්නවා. මට කරදර කරන්න එපා. ඔන්නෝ තමයි කියන්නේ. ඉතින් අම්මා එකපාරක් කතා කළකෝ පුතේ මෙහෙන්න ඔයාගේ යහපත කැමතියි මම. ඒ හින්දා පුතේ ඔයා උපෝසථ දවසට සිල් ගන්න මම ඔයා උපෝසථ දවසට සිල් ගරන් ආවොත් කහවණු 1000ක් දෙනවකෝ. දැන් අම්මා කෙනෙක් කියලා කියන හැම වෙලාවෙම මේකෙන් තේරෙනවා ඒ දරුවා කොච්චර අකීකරු වුණත් කොච්චර කියන දේ ඇහුවේ නැතත් අම්මා පිටුපස්සෙන් ඉඳලා හැම වෙලේම වෙලාවක් එනකම් බලන් ඉන්නවා. මොකද්ද? ඔව් එයාව යහපත් මාර්ගයට ගන්න.
ඒක තමයි අම්ම කෙනෙකුගේ තියෙන හරිම කරුණාව කියන දේ. දුකට වැටෙනවට අකමැති. මෛත්‍රිය කියන දේ අම්මගේ තියෙන. අම්මාට ලැබෙන අම්මා විඳින දුක ගැන හිතන්නේ මේකට කියලා දැන් ඇති වෙලා කියලා කොච්චර කිව්වත් අම්මා මොකද කරන්නේ? ඒ පුතාගේ යහපත කැමති. දැන් මිත්ත වින්දකත් හරිම පරුෂයි. මෙලෝ දෙයක් අහන්නේ කියන. හැබැයි අම්මා සල්ලි දීලා හරි සිල් ආරක්ෂා කරගන්නට, සිල් ගන්නට, සිල් සමාදන් කරන්නයි සූදානම්. බලන්න පුතේ මේ ලස්සනට හඳ පායලා තියෙනවා. ඔයා යන්න සිල් අරන් එන්න. මේ දවසම සිල් අරන් එන්න මං කහවණු 1000ක් දෙනවකෝ. එහෙනම් ඉතින් මම යන්නම්කෝ කියලා දැන් මේ කහවණු 1000ට ආසාවෙන් මිත්ත වින්දක කොහෙද ගියේ? ඔව් මේ සිල් ගන්න ගියා ආරාමයට. සිල් අරගන්න ගියාට මේ මෙයා එක තැන වැටලා ඉඳලා රෑත් නිදාගෙන ඉඳලා පහුදා උදේම දැන් එන්න කල්පනා. දැන් අම්මා හිතුවා මොකක්ද අම්මා හිතුවා නේ මගේ පුතා රෑ පුරාවටම බණ අහලා ධර්ම කතික භික්ෂුන් වහන්සේ නමකුත් වඩම්ම කරන දානට එක්කන් ඒ කියලා. ඊට පස්සේ දැන් මේ මිනිස්සයා මිත්ත වින්දක උදේ පාන්දර නැගිටලා එනවා. නැගිටලා එනකොට අම්මම ඇහුවා සෝතාපන්න වෙච්ච අම්මනේ. අම්ම ඇහුවා මොකද්ද? පුතේ කෝ ධර්ම කතික භික්ෂුන් වහන්සේ නමක්වත් එක්කගෙන ආවේ නැද්ද? ඔයා බණ ඇහුවේ නැද්ද? අනේ මොනවද මේ කියන්නේ? ඒ උන්වහන්සේලා මොනවා කියනවද නැත්නම් මට ඒ උන්වහන්සේලාගෙන් වැඩක් නැහැ. ඔන්න මං දවස් හිටියා මට කහවණු 1000 දෙන්න කිව්වා. දැන් බලන්න මේ අසත්පුරුෂ ස්වභාවයෙන් ඉන්නකොට පින්වන්ත අම්ම කෙනෙක් හම්බුණත් කෙනෙකුට යහපත උදා කරගන්න බෑ. සමහර දරුවෙන්නෝ හරියම පින්වන්ත දෙමව්පිය හම්බෙලා ඉන්නවා. ඒ දරුවන්ට ඒ අම්මලාගේ සෙනෙහස තාත්තලාගේ සෙනෙහස ආශිර්වාද ලබා ගන්න පින නැහැ. දැන් අපිට ගොඩාක් දෙමව්පිය ඇවිල්ලා කියනවා මේ අනේ මේ දරුවා හදාගන්න විදිහක් නැහැ. එක දිගට එනවා. ඒ අම්මලාට ඒක වෙහෙසක් කියලා හිතන්නේ. හරි පුදුමයි. අපි හිතන සමහරක් වෙලාවට මේ අම්මයි තාත්තට මේක එපා වෙන්නේ නැද්ද නැහැ කියලා. සමහරක් අපිට මෙන්න මෙහෙම කරන්න කියනවා. පිරිත් කියන්න කියනවා. ඒ අම්මලාට ඒක බරක් කරගන්නේ නැහැ. එච්චරටම දරුවගේ යහපත කැමති. හැබැයි දරුවන්ට තේරෙන්නේ නැහැ අම්මලා මේ අපිට යහපතට මේ ඔක්කොම කියන්නේ කරන්න කියලා. ඉතින් ඒත් එහෙම එකට එක කිව්වා අනේ පුතේ එහෙනම් කැඳ ටිකක් බීලා ඉන්න කියලා කැඳ ටිකක් දුන්නා. සිටු දින යාපු ගමම. ඊට පස්සේ කහවණු 1000 කොහොම හරි ගත්තා මේ මිනිස්සයා අම්මගේ. ඊට පස්සේ කොහොම හරි දැන් කහවණු 1000 අරගෙන අම්මේ මං යනවා නැව් නැගලා පිටරටකත් වෙලදාම් කරගෙන එන්න කියලා කිව්වා. ඊට පස්සේ අම්මා කිව්වා සෝතාපන්න වෙච්ච අම්මනේ අනේ පුතේ මෙච්චර මේ සිටු ගෙදර කහවණු කෝටි ගණක් තියෙන. 80 කෝටියක් කහවණුනේ. මේ මොකටද තවත් මේ මහ මුහුදේ භයංකර මුහුදේ ගිහිල්ලා වෙලදාම් කරන්නේ? අපි ගෙදරට වෙලා ඉන්නේ කිව්වා. මේ තියෙන ටික මම දැව්වා. නෑ මේ අම්මේ මම කරන්නේ මට ඕන දේ. මට ඕවා කියන්න එන්න එපා කියලා එක ටික කිව්වා. ඊට පස්සේ කිව්වා මේ මම ඔබේ අම්මා. මං කියන දේ අහන්න කියලා සැර කරා අම්මා අතෙන් අල්ලලා. ඒ වෙලාවේ දරුවට වැරදුනා. නෑ මං යන්ට යනවා. මට මොකද කරන්න කියලා අත ගසා දාලා අම්මට එකපාරක් ගැහුවා. තල්ලු කළා, බිම පෙරළුවා. අනුතුරු කරලා නැව් නැංගා. පුතාට වැරදුනා. හිතුවේ නෑ වැරදුනා කියලා. නැව් නැංගා. දවස් 6 ගියේ 7 වෙනි දවසේ මුහුදේ නැව නැවතුණා. මෙන්න මව්ගුණ දන්නේ නැතු දරුවෙකුට වෙන දේ. තුන්ඩු දැම්ම. මේ දවස්වල දානවා පව්කාරයෙක් වුණොත් පව්කාරයෙක් ඉන්නේ නැති කියලා තුන්ඩු දානවා. 3 පාරක් දැම්මා. 3 පාරම මේ මිනිස්සයා වුණා. පොඩි බෝට්ටුවක් වගේ එකක් තිබ්බා. ඒකට දාලා මුහම්මුදට ඇරියා. එක දවසක් උපෝසත සිල් රැක්කා. කහවණු 1000 අම්ම දෙන්නම් කියපින්දා. ඒකේ විපාකයට මෙයා විමාන ප්‍රේතයෝ ඉන්නවා. විමාන ප්‍රේතයෝ කියලා කියන්නේ ඒගොල්ලෝ සතියක් සැප විඳිනවා, සතියක් දුක් විඳිනවා. එහෙනම් විමාන ප්‍රේතයෝ ඉන්න ඒ പ്രേත විමාන වලට මුහුදේ ගිහිල්ලා මේ එයා මුහුදේ පාවි ගිහිල්ලා ටික දවසක් සැප වින්දා. අවසානයේදී එයා වැටුණා කොහෙටද? එයා වැටුණා උස්සද කියන නිරේට. උස්සද කියන නිරේට වැටිලා අනන්ත අප්‍රමාණ දුක් විඳා මේ එයා
මේ චක්‍රය කුරහංගලක් වගේ එයාගේ චක්‍රය වැටිලා එයාට හුද්දටම දුක් විඳිනවා. දුක් විඳිනවා. බෙල්ලේ ඉඳලා ඔළුවට, ඔළුවේ ඉඳලා පල්ලහැට මේ කුර චක්‍රය කැරකි කැරකී තියෙනවා. එයා උස්සද කියන නිරේ දුක් විඳිනවා. දවසක් අපමහා බෝසතාණන් වහන්සේ ඒ කාලේ සක්දිවිඳු වෙලා හිටියා. මේ අපායේ දුක් විඳින සත්වයන් බලන්ටට සක්දිවිඳු දිව්‍ය රාජයා මේ උස්සද කියන නිරයට පැමිණියා. ඉන්නකොට මේ දුක් විඳින මේ චක්‍රය කැරකි කැරකි තියෙන මහා දුක් විඳින මේ නිරසතා දැක්කා. නිරසතා දැක්කා. නිරසතා දැක්කට පස්සේ අනේ දෙවිඳුනි මම මේ වගේ චක්‍රයක් මගේ මේ බෙල්ලේ ඇති කුරහන් ගලක් සෙයින් එඹරි එඹරි තියෙනවා. මම මොනා කරාට දප්පා මේ දුක විඳින්නේ කියලා ඇහුවා. ඒ වෙලාවේ අප මහ බෝසතාණන් වහන්සේ කියනවා පෙර කර්මය කරපු පව විස්තර කරලා දෙනවා. කහවණු ලක්ෂයකුත් 20000ක් ලැබුණ නැවතට අනුකම්පා ඇති ඔබේ සෝතාපන්න අම්මගෙන් ඇයට පහර දී අනතුරු කරා නොවේද? ආන්නේ හින්දා තමයි කියනවා ඔබට මේ දුක අම්මට පහර දීලා මුහුදු නැව් නැංගා. ඒ හින්දා තමයි මුහුදේ නැව නතර වෙලා තෝ පාපියෙක් බවට පත් උනේ. හැබැයි අම්මාම බලහත්කාරයෙන් සිල් ආරක්ෂා කරන්න යොදවපු නිසායි යම් පොඩි සැපයක් ලැබුවේ ඒ විමානවල ප්‍රේතියොත් එක්ක. හැබැයි ඒ ඔක්කොම දැන් ඉවරයි. දැන් මේ ඔබ දුක් විඳින්නේ උසදනියට වැටිලා තොපම කරගත්ත පාපේ නිසා. මව්පිය උරුමයට අයත් බොහෝ ධනය හැරදමා අම්මා කියද්දී යහපත් අම්මෙක් අවවාදයක් කරද්දී ඒ ඔක්කොම අතහැරලා මේ සයුරට වැටෙන ඔබ දැන් කරන්න දෙයක් නැහැ. මේ උර චක්‍රමාලය දමාගෙන ඔබට දුක් විඳින්න වෙනවා. තමා කරන දේ හරිද වැරදිද කියලා නුවණින් විමසා බලන්න ඕනේ නැනවත් කෙනා. ඔහු මහත් භෝග රැස් කරන්නේ තමන්හට විපත ලබා දෙන දේ ගැන ආසාවක් නැතුවයි සමහරක් වෙලාවට. තමන්ට විපත ලබා දෙන දේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ සමහරක් අය. එක එක දේවල් වලට ආසා කර කර ඒ අය ඒව පස්සේ යනවා. තමන්ට විපත ලබලා දෙන දේ මොකද්ද කියලා දන්නේ නැහැ. ඒ හින්දා භෝග සම්පත් පවා උපදවා ගන්නට ඕනේ. හොඳට නුවණින් විමසලා බලලයි. යහපත අයහපත හරි වැරද්ද තේරුම් අරගෙනයි එහෙම කරන්න ඕනේ. කොච්චර සල්ලි හම්බ කරන්න කියලාවත් තමන්ගේ දෙමව්පියන්ට ගරහා කරන්න හොඳ නැහැ. ඒගොල්ලොන්ගේ අවවාද පිළි නොගෙන ඉන්න හොඳ නැහැ. ඒගොල්ලොන්ට තරවටු කරන්න හොඳ නැහැ. ඒගොල්ලොන්ට බයින්න යන්න හොඳ නැහැ. අම්මා තාත්තා විශේෂ අනුකම්පාවෙන් ඕදන් දෙද්දි ඒවට සවන් නොදී වැඩ කරන තැනැත්තාට අවසානයේ වෙන්නේ උරචක්‍රමාලයේ බැඳගන්ට තමයි. නිරේ වැටෙන්න තමයි කියලා බෝසතාණන් වහන්සේ වදාලා. ඉතින් මෙහෙම කියද්දි ඇහුවා අනේ මේ කොච්චර කාලයක් තීද මගේ උරචක්‍රමාලය අනේ දෙවිඳ කියලා ඇහුවා. ඒ වෙලාවේ සක්දෙවිඳු දේශනා කළා ඒ මහ බෝසතාණන් වහන්සේ මිත්ත වින්දක අසන්න මේක ගෙවිලා යන කාලයක් කියන්න බෑ උඹට. ගුණවත් අම්මා පෙළූ වරද ගොඩාක් වැඩි. ඒ පව ගොඩාක් වැඩි. ගුණවන්ත අම්මා පෙළූ වරද ඔබව යට කරගෙන දැන් තියෙන්නේ. ඒ පව යට කරගෙන තියෙන්නේ. ඒ පවෙන් ඔබට බොහෝ දුක් ලැබෙනවා දැන්. දහස් ලක්ෂ ගණන් වාර වසර ගෙවි ගියත් ලොව මේ උස්සද මේ උරසක මේ ඔබෙන් බැහැර වෙලා යන්නේ මේ කැරකි කැරකි තියෙන මේ චක්‍රමාලය ඔබෙන් බැහැර වෙලා යන්නේ ඔළුවේ කෑර ගහි කුරහන් ගලක් වගේ බෙල්ලේ සිට ඔළුව දක්වා කෑර ගහි ලේ විසික් කර දුක් දිදී තියෙනවා අවුරුදු දහස් ලක්ෂ ගණන් ගෙවි ගියත් ඔබට මේ දුකින් නිදහස් වෙන්න බෑ මොකද ගුණවන්ත අම්මා පෙළු නිසා කියනවා. ඒ හින්දා අම්මා පෙළු
නිසයි ඔබට ඒක වෙන්නේ කියලා එදා සක්දෙවිඳු වදාලා. දැන් බලන්න කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ බුද්ධාන්තර කල්පයක් නෙනේ කොච්චර කල්ප බුද්ධාන්තරයක් මේ මහ පොළොව ගව් 7ක් වැඩෙනකම් සමහරකට අවුරුදු කෝටි ප්‍රකෝටි ගාණක් මේ උස්සදනේ ඉන්නේ නැති. මේ ජීවිතේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ නුකරත් ආවා. ඒත් අම්මලා තාත්තලා කියන දෙයට අහන්නේ. ගුරුවරු කියන එක අහන්නේ. ඒ අසත්පුරුෂ ගතිය මිත්ත විඳකට ඒ විදිහටම පිහිටියා. දැන් අනිත් හැම තැනකම තියෙනවා මේ අකීකරු වෙච්ච මේ අවවාද කරද්දී සෝතාපන්න ඵලයටපත් වුණා කියලා. හැබැයි මෙතන නෑ. මේ මිත්ත විඳක මේ භික්ෂුන් වහන්සේ නමක් වෙනවා. මේ භික්ෂුන් වහන්සේ මෙතන නැහැ මේ සෝතාපන්න වුණා කියලා. මාර්ගඵල ලැබුවා කියලා. යහපත උදා කරගත්තා කියලා. සමහරකට ආයේ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා භාගතුන් වහන්සේ පවා එපා කියලා සමහරක් වෙලාවට බුදු සාසනයෙන් බැහැර වෙලා යනවා. තවත් පව් රැස් කර ගන්නවා. බලන්න අම්මා තාත්තට අකීකරුණාට පස්සේ ඒක සසරට බොහෝ සෙයින් බලපානවා. සත්පුරුෂ ඇසුර නොලැබී තියෙන්න බොහෝ සෙයින් බලපානවා. මේ තමන්ගේ අම්මා තාත්තගේ ಗುಣ හඳුනාගන්නේ නැතුව කටයුතු කිරීම. සත්පුරුෂ භූමිය තමයි කෙලෙහි ගුණ දන්නා බව. කෙලෙහි ගුණ සිහි කරන බව. අපට කළ උපකාර සිහි කරන බව. අම්මාගේ ගුණ නිතර නිතර සිහි කරන්න ඕනේ. කල්පනා කරන්න ඕනේ. එයාට පුළුවන් සත්පුරුෂයන් එක්ක යාළු වෙන්න. සත්පුරුෂයන් එක්ක ඉන්න. භාගතුන් වහන්සේ වදාළානේ අර සතුල්ලපායික දෙවියෝ පිරිසක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා සත්පුරුෂයන් එක්කම යාළු වෙන්න ඕනේ. භාගතුන් වහන්සේ සත්පුරුෂයන් එක්කම ඉන්න ඕනේ. සත්පුරුෂයන් එක්ක යාළු වෙන සත්පුරුෂයන් එක්ක එකට ඉන්න අයට කවදාවත් වරදින්නේ නැහැ. දියුණුවක්මයි ලැබෙන්නේ. එයාට ප්‍රඥාවමයි ලැබෙන්නේ. සත්පුරුෂයන් එක්ක යාළු වෙන සත්පුරුෂයන් එක්ක ඉන්න අය ඥාතීන් මැද බබලනවා කියුවා. අම්මට හොඳට සලකන අය ඥාති පිරිස මැද බබලනවා. අම්මට ගරහ කරන අය, බයින අය, සලකන්නේ නැති අය ඥාතීන් මැද කොන් වෙනවා. ඒ වගේ මේ දෙවිවරු කියනවා මේ සත්පුරුෂයන් එක්ක එකට ඉන්න සත්පුරුෂයන් එක්ක යාළු වෙන සත්පුරුෂ ගුණ තියන අය මේ සියලු යහපත ලබනවා. සුගතිය උපදිනවා. භාගතුන් වහන්සේ වදාලා අවසානයේ ඒ සත්පුරුෂයන් එක්ක යාළු වෙන සත්පුරුෂ ගති තියෙන සත්පුරුෂයන් එක්ක එකට ඉන්න අය සියලු දුකින් නිදහස් වෙනවා කියලා භාගතුන් වහන්සේ අවසන් වදාලා. ඒ හින්දා සත්පුරුෂයන් එක්ක යාළු වෙලා සත්පුරුෂයන් එක්ක එකට ඉන්න නම් සත්පුරුෂ ගුණවන්ත භාවය ඇති කරගන්න ඕනේ. ඒක මුලින්ම ඇති කරගන්න තියෙන්නේ Tamanට කළ උපකාර සිහි කරලා. කළ උපකාර තමයි මේ ලෝකේ එළිය දකින්න උදව් කරපු දෙන්න අමතක කරන්න හොඳ නැහැ. ඒ දෙන කරපු කැපකිරීම සිහි කරන්න. ඒගොල්ලෝ කරපු කැපකිරීම සිහි කරන්න. එතකොට අපට පුළුවන් සත්පුරුෂයත් එක්ක යාළු වෙලා සියලු දුකින් නිදහස් වෙන මාර්ගය මෙනවින් වඩන්නට. ඒ ගුණධම් දියුණු කරගන්නට. ඉතින් ඒ හින්දා අම්මා තාත්තලා කොච්චර වුණත් අපේ යහපත කැමති. දැන් අර සානු කියන සූත්‍රයේ බහල ඇති. සානු කියන සාමණේර ස්වාමීන් වහන්සේට මේ යක්ෂයෙක් වැහෙනවා. ඒ දවස්වල භාග්‍යතුන් වහන්සේ වැඩි හිටියේ සවැත් නුවර. සානු කියන සාමණේර පුත්‍රයාව යකෙක් විසින් අල්ලගත්තා. ඒ යක්ෂයාත් මේ පෙර මේ සානු කියන සාමණේර ස්වාමීන්ගේ මෑණියන්. ඉතින් මේ එහෙම අල්ලගත්තට පස්සේ ඒ සාමණේර ස්වාමින් වහන්සේගේ සානු කියන සාමණේරයන් වහන්සේගේ අම්මා මේ හඬ නගා අඬා කියනවා අයියෝ දැන් එයා වැටිලා ඉන්නවා සාමණේර ස්වාමීන් වැටිලා යක්ෂයෙක් වැහිලා. අයියෝ තුදුස්සකටත් 15කටත් අඩමසක් පාසා අටවකටත් හඳ නැගෙන කාලෙටත් මේ හතර පොයටම කෙනෙක් අට්ඨාංග පොසත් සීලේ සමාදන් වෙලා ඉන්නවා නම් බ්‍රහ්මචාරීව ඉන්නවා නම් ඒ උදවිය සමග යක්ෂෝ සෙල්ලම් කරන්නේ නැහැ කියලා රහතන් වහන්සේලාගෙන් මං අහලා තියෙනවා. අද මම ඒක දකිනවා. සානු පුතත් එක්ක මේ යක්ෂයා සෙල්ලම් කරනවනේ. මොකද්ද මේ කියලා ඇහුවා. ඒ වෙලාවේ යක්ෂයා කියනවා ඔව් තුදුස්සකට මේ හතර පොයටම සිල් ගන්න බඹසර රකින්න කෙනෙක් ඉන්නවා නම් ඔවුන් සමග යක්ෂයෝ සෙල්ලම් කරන්නේ නැහැ කියලා ඔබ ඇසූ කරුණ හොඳයි. දැන් මේ කියන යක්ෂීන්ගේ වචනත්
සානු නැගිට්ටට පස්සේ කියන්න එහෙනම් කිව්වා. දැන් මේ ජීවිතේ අම්මා තමයි අඬ අඬා කියන්නේ තමන්ගේ පුතාට දැන් යක්ෂයෙක් වැහිලා බිමට වැටිලා ඉන්නවා. ඉතින් අල්ලගත්තට පස්සේ අම්මට දුකයිනේ. දැන් මේ සානු ස්වාමීන් වහන්සේට බුද්ධ ශාසනයේ හිත ඇලුවේ නැහැ. හිත අල්ලවන්න නැතුව ගෙදරින්ද හිත පහළ වුණා. කාමයන් එක්ක සතුටු වෙවි ගිහි ජීවිතය ගත කරන්න හිතිලා තිබ්බේ. හිතිලා තමයි ගෙදර ආවේ. සිවුරු අරින්න. ඒ වෙලාවේ තමයි මේ යක්ෂයා වැහුනේ. මොකද මේ යක්ෂයාත් ඒ ස්වාමීන් වහන්සේ ඉන්නේ හින්දා පින් අරගෙන සතුටින් හිටියා. ඒත් අම්මා කෙනෙක්. ඒ අම්මා මේ දරුවගේ යහපත කැමති වුණා. මේ ජීවිතයමත් යහපත කැමති සානු සාමණේර ස්වාමීන් වහන්සේ නම් පුත්‍ර රත්නේ. නැගිට්ටට පස්සේ කියන්නේ කොහොම යක්ෂයා කියනවා මොකද්ද? ඉදින් එලිපිට හෝ රහසේ හෝ පව් කරන්න එපා. යමෙක් පව් කරනවා නම් පව් කළොත් අහසට නැගී පලා යන්න හැදුවත් ඔබට ඒ දුකින් නිදහස් වෙන්න බෑ කියලා මේ සානුට කියන්න කියලා යක්ෂයා ගියා. යක්ෂයා ගියා. මොකද්ද කිව්වේ? ඔව් එලිපිටවත් රහසේවත් පව් කරන්න එපා. යමෙක් පව් කරනවා නම් පව් කළොත් අහසට නැගීලා පලා යන්න හැදුවත් එයාට ඒ දුකින් නිදහස් වෙන්න බෑ කියලා මතක් කරලා යක්ෂයා ගියා. දැන් උන සානු සාමණේර ස්වාමීන් වහන්සේ ඇහැරුණා. පියවිසියට ආවා. ආවට පස්සේ ඇහුවා අම්මේ ඇයි ඔයා අඬන්නේ? ඇයි ඔයා අඬන්නේ? දැන් අම්මා හොඳට මඬනවා. මේ ජීවිතේ අම්මා හොඳට මඬනවා මේ උපාසිකාව. අම්මගෙන් ඇහුවා ඇයි අඬන්නේ? කෙනෙක් මැරුණාමනේ අම්මේ අඬන්නේ. එහෙම නැත්තම් ජීවත් වෙන කෙනෙක් දකින්න නැත්තම්නේ අඬන්නේ. ඉතින් අම්මේ මං ජීවත් වෙන බව ඔබ හොඳටම පේනවනේ. අම්මේ දැන් මොකටද මේ අඬන්නේ කියලා සානු සාමණේරයන් වහන්සේ ඇහුවා කාගෙන්ද මේ උපාසිකාවගෙන්. ඒ වෙලාවේ කියනවා හරියට මේ පුතා කෙරෙහි ආදරයෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් පැවිදි වෙලා ඉන්න පුතා උපවිදි වෙනවට අකමැත්තෙන් පැවිදි ජීවිතය ගත කරමින් භාගතුන් වහන්සේ ළඟ පිළිවෙත් පුරනට කැමැත්තෙන් මේ අම්මගේ මව් ගුණය මේ අම්මා කෙනෙකුගේ මෛත්‍රිය මේ අම්මා කෙනෙකුගේ කරුණාව මේ අම්මලා විඳපු දුක දරුවන්ට නොලබන්නට සසරේ යන්න එපා පුතේ කියලා කියනවා කරුණාවෙන් අඬ අඬා මෙන්න මෙහෙම. පුතේ කෙනෙක් මරුණට පස්සේ අඬනවා තමයි. ජීවත් වෙලා ඉන්න කෙනෙක් වුණත් දකින්න නැත්තම් අඬනවා තමයි. පුතේ යම් කෙනෙක් කාමයන් දුරු කරලා පැවිදි වෙලා ඉඳලා ආයෙමත් මේ දුකට ආපු නිසායි මං අඬන්නේ. ඉතින් එයා ජීවත් වුණත් මැරුණා වගේ තමයි. පුතේ යන්තම් උණු අලු නිරයෙන් ගොඩට ඇවිල්ලයි මේ ඉන්නේ ආයෙමත්. ඒ උණු අලු නිරයට නම් වැටෙන්න එපා. ඒකට වැටෙන්න කැමතිද පුතේ කියලා ඇහුවා. පුතේ නිරයෙන් ගොඩට ඇවිල්ලා ඉඳගෙන ආයෙමත් නිරයට වැටෙන්න කැමතිද කියලා ඇහුවා. ආපහු යන්න පුතේ. යහපතක්ම ඔබට වෙන්න ඕනේ. ඒ ගැන කාට දොස් කියන්නටද? ගිනිගත්තු ගෙදරකින් එළියට ගත්තු බඩුවක් ආයෙ ගින්නට දමන්න කැමතිද කියලා ඇහුවා. ගිනි ගන්නකොට ගෙදරකින් එළියට දැම්මට පස්සේ භාජනයක් ඒක විතරයි යට ඉතුරුව යහපත තියෙන්නේ. ඒ යහපත සලසලා දෙන දේ ආයෙ ගිනි ගන්න ගෙට දාන්න කැමතිද? මේ සුන්දර පැවිද්දට ඇවිල්ලා මේ යහපත කැමැත්තෙන් ඔබ පැවිදිලා මේ කාමයන් නැමැති ගින්නට එන්න කැමතිද කියලා සානු ස්වාමීන් වහන්සේගේ සිහිය පිහිටෙව්වා. පැවිදි වුණා ආයෙමත්. ඉතින් ඒ වගේ අර ස්වාමීන් වහන්සේලා වුණත් ස්වාමීන් වහන්සේ නමක් බවට පත් වුණත් අම්මා කෙනෙක් හරි කැමතියි ස්වාමීන් වහන්සේගේ යහපත. සමහරක් වෙලාවට ගෙදර දොර ඔක්කොම අතහැරලා දාලා අම්මා අඬනවා ගෙදරින් එනකොට. ස්වාමීන් වහන්සේ නමක් වෙන්න පැවිදි ජීවිතයට එනකොට අම්මලා අඬනවා ගොඩක්. හැබැයි අම්මලා දන්නවා ඒක යහපතක් වෙනවා මේ දරුවට කියලා. අඬන්නෙත් දරුවත් එක්ක ටික දවසක් ඉන්න නැතුවට හැබැයි අම්මලා හිතෙන් අවංකව කැමති අනේ අපි මේ අවුරුදු 60ක් 65ක් 70ක් ඉඳපු දුක මේ දරුවට නෑනේ මේ ගිනි ගොඩකනේ අපි ඉන්නේ ඒ ගිනි ගොඩෙන් නිදහස්නේ මගේ දරුවා කියලා සතුටු වෙනවා. ටික කාලයක් ගිහිලා ආයෙත් ආවොත් එහෙම අම්මලා කැමති වෙන්නේ නෑ. මේ සානුගේ අම්මා වගේ.
ඇයි? ඔව් ගින්නේ නිරෙන් උඩට ගියා පුතේ උඹ නිරෙන් නිදහස් වෙලා ඉන්න ආයෙ නිරේට වැටෙන්න කැමතිද කියලා අහනවා. ඒ වගේ අම්මලා කියලා කියන්නේ කොච්චර Taman දුක් විඳත් දරුවා යම් යහපතක් ලබනවා නම් ඒ යහපත වෙනුවෙන් තමන්ගේ ජීවිතය වුණත් දෙන්න කැමති අය. දැන් අර චූල ධම්මපාල ජාතකය කියද්දී අම්මාගේ හිස ගසා දාන්න කිව්වා. අත්පා කපා දාන්න කිව්වා. මේ පුතාට හිංසාවක් කරන්න එපා කිව්වා රජතුමාට. ඒත් ඇහුවේ නෑ. දරන්න බැරුව මැරුණේ. ඉතින් හිඳ මව් කෙනෙක් කියලා කියන්නේ හරිම සුන්දර කෙනෙක්. මව් කෙනෙක් කියලා කියන්නේ බ්‍රහ්මෙක්මයි. මව් කෙනෙක් කියලා කියන්නේ දෙවි කෙනෙක්මයි. මව් කෙනෙක් කියලා කියන්නේ පුරාජාර කෙනෙක්මයි. ඒ අම්මට තාත්තට දරුවෙකුට ලේසියෙන් ණය ගෙවන්න බෑ. මේ ලෝකයේ තියෙන සියලුම රත්තරන් මුතු මැණික් ටික දුන්නත් අම්මට ඒ ණය ගෙවන්න බෑ. හැබැයි යම් දුවෙක් හරි පුතෙක් හරි තෙරුවන් සරණෙහි පිහිටලා ඒ දුව ඒ අම්මට ඒ පුතා ඒ අම්මට සීක බල දහම් දිනු කරන්න උදව් කළොත් අන්නේ දරුවට නම් ඒ අම්මගේ ණය ගෙවන්න පුළුවන්. තමන්ගේ අම්මට ගොඩාක් ආදරේ නම් ඔබ කරන්නට ඕනේ මොකක්ද? ඔව් ඔබේ අම්මට තෙරුවන් සරණෙහි පිහිටන්න උදව් කරන්න. සීලවන්ත වෙන්න උදව් කරන්න. ඒ වගේම දහම් දැනුම ඇති කරන්න උදව් කරන්න. දානෙ දෙන්න එක්කන් යන්න උදව් කරන්න. ජීවිතේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා දෙන්න. දෙවියන් අතරේ සිත පිහිටවන්නට උදව් කරන්නට. දැන් අර 8 වෙනි අක්බෝ රජතුමා අනුරාධපුර යුගයේ ඒ රජතුමා රාජ්‍ය සේවයට යන්න ඉස්සෙල්ලා අම්මව නාවලා යන්නේ කියනවා. සෑයක් පුදනවා වගේ අම්මට මල් තියලා වඳිනවා කියනවා. අම්මා කන්නේ ඉස්සෙල්ලා රාජ භෝජන අම්මට කවනවා කියනවා. මේ සමා වෙන්න රජතුමා කෑම ගන්න ඉස්සෙල්ලා ඒ රාජ භෝජන අම්මට තමන්ගේ අතින්ම කවනවා කියනවා. ඉඳුල් ටික හොදනවා කියනවා. අම්මා ඇඳන් ඉන්න පරණ ඇඳුම් මේ හොඳට තමන්ගේ අතින් හොදනවා කියනවා. හොඳ අලුත් තමන්ට තියෙන රජතුමාට තියෙන සලු අම්මට දෙනවා කියනවා. අම්මත් එක්ක වටේ ඉන්න අම්ම බලා ගන්න අයටත් රාජ භෝජනමයි දෙන්නේ කියනවා. අම්මගේ ඇඳ ඇතිරිටි තමන්ම හදනවා කියනවා. ඊට පස්සේ ඒ 8 වෙනි අක්බෝ රජතුමා අවසානයේදී මේ අම්මා මිය යන තුරුම ඒ උපස්ථානය කරා කියනවා. එක දවසක් නෙවෙයි. අම්මව යහනේ නිදි කරවලා තෙල් ගාලා යහන වටා 3 වතාවක් පැදුකුණු කරනවා කියනවා. අපි සෑයක් වටා පැදුකුණු කරනවා වගේ. ඊට පස්සේ අම්මාගේ යහන නොපෙනෙන තාක් පිටිපස්සට යන්නේ කියනවා. නොපෙනෙන තාක් ගිහිල්ලා ඒ අම්මා නිදාගෙන ඉන්න ඇඳට ඒ පැත්තට වන්දනා කරලායි කියනවා ආයේ රාජමාලිගාවට යන්නේ. එක දවසක් නෙවෙයි කියනවා. අම්මා ජීවත් වෙන තුරාවට එක්කරා කියනවා. 8 වෙනි අක්බෝ රජතුමා. එහෙමයි කියනවා අම්මට උපස්ථාන කළේ දෙවියන් අතරට ගියා කියනවා. ගොඩාක් දෙවියන් අතරට ගියපු ඔය දෙවිවරුන්ගේ කතා තියෙනවා. විමානවත් එහෙම ඒ ඔක්කොම ගොඩාක් අය දාන දීලා වගේම සිල් රැකලා වගේම දෙමව්පියන්ට සලකලා තියෙනවා. අම්මට හොඳට සලකලා තියෙනවා. ඒ හින්දා ඔබ කරන රැකියාව සුගතියට අදාළ වෙන්නේ නැහැ. ඔබ කරන ඔබේ තාන්නුමාන්තර මිල මුදල් සුගතියන්ට උපකාර වෙන්නේ නැහැ. කෙලෙහි ගුණ දැනගෙන, මව් ගුණ දැනගෙන අම්මට මැනවින් උපස්ථාන කිරීම, ඒ අයගේ හිත් නොරෙදවීම ආදී දේ ඔබට සුගතියන්ට උපකාර වෙයි. ඒ යහපත් වූ ගුණවන්ත අම්මලාගේ වචනයට කීකරු වෙන දේ ඔබට සුගතිය යන උපකාර වෙයි. ඒ අයට උපස්ථාන කිරීම සුගතියට යන උපකාරක ධර්මයන් වෙයි. ඉතින් ඒ 8 වෙනි අක්බෝ රජතුමා අවසානයේ භික්ෂු සංඝයාට පුතාව 16ක් කරවලා පූජා කරෙව්වා කියනවා. අම්මටින් අම්මට පින් රැස් කරවන්න. අම්මගේ යහපත කැමැන්තෙන් අම්මේ මාව මේ සංඝයාට 16ක් කරලා පූජා කරන්න කියලා. 16කුගේ ගාන ඊට පස්සේ රජතුමා දීලා ආය තමන් නිදහස් වුණා කියන එකෙන්. එහෙම තමයි මේ අපේ අතීතයේ රජවරු දෙමව්පියන්ට සලකලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා අම්මා කියන්නේ මේ ලෝකේ සුන්දර කෙනෙක්. තාත්තා කියන්නේ සුන්දර කෙනෙක්. යහපත් කෙනෙක්. දෙවි කෙනෙක්. බ්‍රහ්මෙක්. පූර්වාචාර්යවරයෙක්. ඉතින් ඒ අයට
වෙනස්කම් කරන්න එපා. ඒ අයට කෙනෙහිලිකම් කරන්න එපා. ඒ අයගේ හිත් රිද්දන්න එපා. හිත් රිදවීම තුළ ධර්ම මාර්ගය ඒ වෙලේම නවතිවි වැඩෙන එක. සමහරක් වෙලාවට දරුවන්ට ඉන්න පුළුවන් දෙමව්පියෝ තමන් කියන දේ අහන්නේ නරක පැතිවලට යොමු වෙලා. ඒත් ඉවසන්න. මේ ලෝකේ වැරදිම වැඩේ අම්මයි තාත්තයි කරත් දරුවෙකුට අයිතියක් නැහැ. එයාට ගහන්නට, බයින්නට, අවලාද කරන්නට. ඒ හින්දා හොඳට ඉවසීමෙන් ඔබ දෙමව්පියන්ගේ ගුණ සිහි කරලා අම්මට තාත්තට සලකන්න, පින් රැස් කරගන්න, සත්පුරුෂ භූමියට එන්න, සත්පුරුෂයෙක් එක්ක යාළු වෙන්න, සත්පුරුෂ ගුණ ධර්ම දිනු කරගන්න, සත්පුරුෂ අසුරේ වැඩි, සත්පුරුෂ ගුණ දහම් දිනු කරගෙන ගෞතම බුදුසසුනේ ධර්මාවබෝධයෙන් සැනසෙන්නටම මේ උතුම් දහම් කරුණු මේ උතුම් ධර්ම දානමය පින අප හැම දිනාට උපකාර වේවා. සාදු සාදු සාදු. හොඳයි, අද දවසේදී අපි ඒ මියගිය අම්මා වෙනුවෙන් මව්ගුණ විශේෂයෙන් මව්ගුණ ගැන ඒ පින්වත් පිරිස ඉල්ලීමක් කළා, ධර්ම දේශනාවක් කරන්න. ඉතින් ඒ ගැන අපි කියලා දුන්නා සූත්‍ර දේශනා, ජාතක කතා, මේ මහා වංශය ආදී පොත් වහන්සේලාගේ ඇතුළත් කරුණු ඔස්සේ ඒ රැස් කළ සියලු පින්වත් සක්දෙවිඳුන් ඇතුළු සදෙව්ලෝ වාසී සියලු දෙවියන්, ආලවක දෙවියන්, ආලවක සෙන්පතිතුමන්, සුමන සමන් දෙවියන් සතුට සිත් උපදවාගෙන අනුමෝදන් වෙත්වා. සාදු සාදු සාදු. රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයන් ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. සිල් ගුණදම් පුරන ගෞතම බුදුසසුනේ පිළිවෙත් පුරන මහා සංඝරුවනට, අනගාരികා මෑණියන් වහන්සේලාට, පැවිදි අපේක්ෂක දරුවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. සාදු සාදු සාදු. රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයන් කන්තලේ වෙලින්ටන් හන්දියේ අංක 338 නිවසේ පදිංචිව සිට වසර 94ක් ආයු වළඳා 2021 ජනවාරි මාස 31 වන දින මිය පරලොව ගිය ඩෙස්ලින් එදිරිවීර මෑණියන්ට මේ පින අනුමෝදන් වෙත්වා. ඒ පින්වත් අම්මගේ පරලොව ජීවිතේ සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා. නුදුරු භවයකදී මේ ගොහර සසරෙන් නිදහස් වෙන්න මේ දරුවන් විසින් මේ රැස් කළ පින යම්මට උපකාරයක් වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම මිය පරලොව ගිය තෙනේරිස් ගුණසේකර පියාණන්ට, ජේ.ඩී. යාපා බාප්පාට, ඩයස් ගුණසේකර වැඩිමහල් සහෝදරයාට, ඇග්නස් පෙරේරා නැන්දනිය ඇතුළු මිය පරලොව ගිය සියලුම ඥාතීන්ට මේ පින අනුමෝදන් වෙත්වා. කාන්තලේ ප්‍රදේශයේ මව්තුමියගේ ගම් ප්‍රදේශයේ මිය පරලොව ගිය සියලුම ඒ ප්‍රදේශවාසී ඇතුළු නෑ හිත මිතුරන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. දායකත්වයේ දරූ ඒ පින්වත් හැමදෙනා නමින් මිය ගිය සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා. පරලොව සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා. නුදුරු භවයකදීම මේ ඝෝර සසරෙන් ඒ සියලු මියගිය ඥාතීන් අත් මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයන් අද දවසේදී සම්පසාදනී සදහම් දේශනය සඳහා දායකත්වයෙන් එක්කල අම්මා වෙනුවෙන් ධර්ම දානය සිදු කරගත් ඒ දරුවෝ හැම දිනාට මේ පින් අනුමෝදන් වෙත්වා. කළුබෝවිල පීරිස්මාවතේ පදිංචි පින්වත් ශයාමා ගුණසේකර දියණියට, අතුරුගිරිය කොරතොට පදිංචි මාලිකා ගුණසේකර කියන දියණිය ඇතුළේ සහෝදරයන් දෙදෙනාට, අයිරින් සහ කුසුම් කියන දියණිවරුන්ට, රොබර්ට් ස්ටැග්ලි ටියුඩර් කියන පුතාලටත්, මුණුබුරු මිනිබිරියන් හැම දිනාට මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝග සුවසම්පන්නිය සැලසේවා. සුජීවත්ව සිටින පවුලේ සහෝදර සහෝදරයන්ට සහ එම් පවුල්වල සියලුම නෑ හිත මිතුරු සමාජික සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දිනාට නිදුක් නිරෝග සුවසම්පන්නිය සැලසේවා. අවුරුදු 94ක් ආයු වැළඳුවා කියන්නේ ඒ අම්මට ඒ දරුවා ගොඩාක් ආදරෙන් මං හිතන උපස්ථාන කරන්න ඇති දෙවි කෙනෙකුට වගේ කියලා මට හිතෙනවා. ඉතින් ඒ හින්දා ඒ සත්පුරුෂ දරුවෝ ඒ අම්මා මිය ගිහිල්ලත් තාමත් සිහි කරලා පින් අනුමෝදන් කරනවා. ඉතින් ඒ අම්මා වාසනාවන්තයි. ඉතින් ඒ දරුවෝ හැම දිනාටම මේ පින් අනුමෝදන් වෙත්වා. සත්පුරුෂ දරුවන්ට සත්පුරුෂ ගුණ දහම් තව තවත් දියුණු කරගෙන පින් රැස් කරගෙන ගෞතම බුදු සසුනේ පිහිට ලබන්නට මේ පින් හේතු වාසනා වෙත්වා. සාදු
සාදු සාදු. රැස් කළ සීල පුණ්‍ය ධර්මයන් මේ උතුම් ධර්ම දේශනාවන් ශ්‍රවණය කළ පින්වත් ඔබ හැම දිනාටම අපගේ ආදරණීය දෙමව්පියන්ට ගුරුවරුන්ට නැහිත මිතුරන්ට ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ සේවය කරන දරුවන් හැම දිනාටමත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වත් හැම දිනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. හැම දිනාටම ගුණ ධර්ම දියුණු කරගන්න පින් රැස් කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.